දැසනක් අද ජූලි මාසේ 28 වෙනිදා අඟහරුවාදා දවසේදී අපි සූදානම් ඔබට පුවත්පත්වල විස්තර කියන්නට ආයුබෝවන් සුබ දවසක් තුලින් තව දින 8ක් විතර ඉතුරුලා තිබෙන්නේ මහා මැතිවරණයට කොහොමද රටේ තොටේ තොරතුරු කියලා අපි බලමු. මාත් එක්කලා ඉන්නවා දිනෝෂ සුබ දැසනක් දිනෝෂ අපිට. දැසනක් මාලි ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබටත්. ලක්මාලි සඳහන් කළා වගේම මහා මැතිවරණයට තවත් තිබෙන්නේ දින 8ක පමණ කාල සීමාවක්. අගෝස්තු මාසේ 5 වෙනිදා මීළඟ පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා ගැනීමට ඔබට යුතුයකම වගකීම ඉටු කරන්නට පැවරෙනවා. ඒ අතර වාරයේදී රටේ තොටේ සිදුවන දේශපාලනික තොරතුරු, ආර්ථික තොරතුරු, සමාජික සහ සංස්කෘතික වශයෙන් සිදුවන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම් පුවත්පත්වලින් අදත් අපි දිනමින පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ. මේ සංවර්ධනමය කාරණාවක් පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබීම, මධ්‍යම අධිවේගයේ කඩිනම් කරන්න ජනපති ජොනීට නියෝග කරයි, පාසල් වෑන් වලටත් ලීසින් ගෙවන්න තවත් මාස 6ක සහන කාලයක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග හා මහා මාර්ග වරාය හා නාවික කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඊයේ නියෝග කළේය. වන්දි ගෙවීමේ ගැටලු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම අඩාල වී ඇති හේයින් ඊට කඩිනම් විසඳුම් සපයා අධිවේගී මාර්ගය තනා නිම කරන්නයි ජනාධිපතිවරයා විශේෂ භාර ඇමතිවරයාට උපදෙස් දුන්නේ. දැන් කොළඹ ඉඳලා කුරුණෑගල දක්වා කොටස විශේෂයෙන්ම ඉන්න ඇමතිතුමාටත් විශේෂ කාරණාවක් වෙනවා. මොකද ඔහුත් කුරුණෑගල නියෝජනය කරන්නේ, කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ. ඒ නිසා මේ සියලු කාරණාත් එක්ක බැලුවාම මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කරන්න නියමිතව තිබුණේ මීට වසර ගණනාවකට පෙර. නමුත් පහුගිය ආණ්ඩු කාල සීමාව තුළ මේ කාරණා නිසි විදිහට සිදුුනේ නැති නිසා දැන් යලි වැඩි අවධානයක් යොමු කරලා මධ්‍යම අධිවේගී කටයුතු කඩිනම් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට. අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පත වෙනත් ශීර්ෂයක් ගෙනෙනවා. ජනාධිපතිතුමන් සඳහන් කරන ජනපති අනින් 1997 සහ 1917 ක්ෂණික ඇමතුම් අංක දෙකක් කුඩු පාතාලයේ මුළුමනින්ම තුරන් කරනවා. කුඩු ජාවාරමුන් ගැන තොරතුරු ජනපති කාර්යාලවලටත් එවන්නයි ජනපති නාරම්මලදී කියයි කියලා මව්බිම පුවත්පත අද ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කරනවා. ජනාධිපතිවරයා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණට ඉදිරිපත් වන පොත්ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් තරඟ කරන තරඟකරුවන් වෙනුවෙන් එක් එක් ප්‍රදේශවලට යනවා. ඒ ප්‍රදේශවලදී ජනතාව තමන්ගේ ගැටලු ජනාධිපතිවරයාට ඍජුව ඉදිරිපත් කරනවා. එහිදී තමයි ජනාධිපතිවරයා කියා තියෙන්නේ මේ කුඩු අය සම්බන්ධ තොරතුරු තියෙනවා නම් වහාම එවන්න. නාරම්බල පැවති රැස්වීමේදී තමයි ජනාධිපතිවරයා ජනතාව හමුවේ මේක කියලා තියෙන්නේ. ඒ වගේම ජනාධිපතිතුමා නියෝග කර තියෙනවා ක්ෂණික ඇමතුම් අංක දෙකක්. දැන් සාමාන්‍යයෙන් අපිට හදිසියේ දුරකථන ඇමතුමක් ලබා දෙන්න ඕන නම් පොලිසියට 119 ගෙවුවාම අපිට තොරතුරු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ කුඩු චාවාරම්කාරයන් සම්බන්ධයෙන් ඔන්න දුරකථන අංක දෙකක්, ක්ෂණික ඇමතුම් අංක දෙකක් තිබෙනවා. 1997 සහ 1917 අංක දෙකෙන්, ක්ෂණික ඇමතුම් අංක දෙකෙන් ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. කොස්ගොඩ තාරකගේ කුඩු ඇද්ද බන්ධනාගාර නිලධාරියා දැලේ දිවෙන ප්‍රධාන ශීර්ෂය. දැන් ජනාධිපතිතුමා එක පැත්තකින් කියනවා කුඩු පාතාලයේ මඩින්න අවශ්‍ය කටයුතු සිදු කරනවායි කියලා. ඒ අතර ඒ වගේ ප්‍රායෝගික භාවය අපිට දකින්න පුළුවන් මේ ශීර්ෂවලින්. පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරකගේ හෙරෝයින් ජාවාරමට සම්බන්ධ වී නිල ඇඳුමින් සැරසී හෙරෝයින් ප්‍රවාහනය රුපියල් කෝටි ගණනකින් මුදල් රැගෙන යාම ඇතුළු විවිධ ජාවාරම්වල නිරත වූ බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රාජකාරී කරන නිලධාරියෙකු බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාශය මගින් ඊයේ අත්අඩංගුවටගෙන ඇත. දැන් නාකොටික් එකේ මන්ත්‍රා මද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ පිරිස මද්‍රව්‍ය විකුණුවා. ඒ වගේ බන්ධනාගාර නිලධාරීන් මේ වගේ කාරණාවල නිරත වෙනවා. ලක්මාලි අපිට දක්නට ලැබෙන්නේ නිල ඇඳුම් ඇඳ පිරිසක් මේ කටයුතු වලට සහයෝගය දීලා තිනවා කියන එක විවිධ ආයතන මට්ටමකින්. ඒක තමයි ඒ පිළිබඳව ඉතින් ජනාධිපතිතුමාත් වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවායි කියලා අපිට ඒ කියු කාරණාවලින් පැහැදිලි වෙනවා. වගේම සිලෝන් ටුඩේ පුවත්පතේ ඒ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා මේ විදිහට. will wipe out drugs and underworld president. Two hotlines announced 1997 1917 මේ ජනාධිපතිතුමන් කළ ලද ප්‍රකාශයක පුටා ගැනීමක් එතුමා සඳහන් කරනවා. මත් කුඩු උවදුර සහ පාතාලය ශ්‍රී ලංකාවෙන් තුරන් කර දැමිය යුතුයි කියන කාරණාව. මොකද අපි දන්නවා අපේ දරුවන් බේරා ගන්නට නම් මත් කුඩු වලින් අනිවාර්යෙන් මෙවැනි ආකාරයේ ක්‍රියාපිළිවෙතක් සිදු කරන්නට ඕනේ. ඉතින් දිගින් දිගටම වැටලීම් සිදු කරනවා හැම කෙනෙක්ම. ජනතාව මේ දිහා දැස් දල්වාගෙන බලාගෙන සිටිනවා. මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ දරුවා මෙවැනි විපතකට පත්වනවාට. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙකුගේම වගකීමක් තිබෙනවා මේ සඳහා සහයෝගය ලබා දෙන එක කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ නිසාම තමයි මේ දුරකථන අංක දෙකක් තිබෙන්නේ. ඔබට හැකියාව තිබෙනවා මේ දුරකථනයන් ඔස්සේ කිසියම් ආකාරයක තොරතුරක් ලද විගස දැනුම් දෙන්නට කියන කාරණාව තමයි අපිටත් ඔබට සඳහන් කරන්න තිබෙන්නේ. ඒ වගේම අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතේ
ඡායාරූපයක් පළ වෙලා තිබෙනවා. President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa greeting supporters at an election rally held at Reedigama Weekly Fair premises in Kurunegala yesterday. ඒ දවසේදී කුරුණෑගලදී පැවැත්වුණු රැස්වීමකදී ජනාධිපතිතුමන් සහ ග්‍රාමාත්‍යතුමන් ජනතාව හමුවන ආකාරය තමයි මේ ඡායාරූපය පළ වෙලා තිබෙන්නේ. ඒ සමගම Daily News පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිශීර්ෂ පාඨයට අපි ඔබේ අවධානය යොමු කරනවා. Speedy construction of Central Expressway මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉක්මනින් කඩිනම් කරන්නට කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ජනාධිපතිතුමන් කියනවා මේ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ඉක්මන් කළා මේ ඉක්මනින්ම විවෘත කරන්නට හැකි වාතාවරණයක් සකසා දෙන්නට කියලා. අපි යමු CID පැත්තෙන් මොනවද ඇහෙන්නේ කියලා බලන්න. මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ වවුනියාවේදී කට උත්තර ගන්න කොළඹින් උසාවි නියෝගයක්. CID රිෂාඩ්ගෙන් ප්‍රශ්න කරයි. කට උත්තර ගන්න තැනට ආධාරකරුවන් ගෙනාවේ CIDට බලපෑම් කරන දැන් කට උත්තරය දෙන්න CID එකට යන්නේ රිෂාඩ් බදුදීන් ඇමතුමා හිටපු මන්ත්‍රීතුමා හිටපු ඇමතුමා යද්දී මේ යන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කාරණාවට අදාළව පරීක්ෂණයට අදාළව කට උත්තර ලබා දෙන්න යද්දී තමන්ගේ ආධාරකරුවොත් පිරිවරාගෙන තමයි CID ප්‍රශ්න කිරීම වලට යන්නේ. දැන් මව්බිම පුවත්පත ප්‍රශ්න කරන්නේ කට උත්තර ගන්න තැනට ආධාරකරුවන් ගෙනාවේ CIDට බලපෑම් කරන්නද කියලා තමයි මේ මව්බිමයි ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ලංකාදීපයේදී සම්බන්ධයෙන් තොරතුරු මේ විදිහට වාර්තා කරනවා. ජනාධිපති ලංකාදීපේ වාර්තා කරන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර රිෂාඩ්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි. පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගෙන් ඊයේ පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේ කියලා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන සාක්ෂි විමසීම් කටයුතු තවමත් සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු එළඹෙන 31 වෙනිදා දවසේ අවසන් කළ යුතුයි කියන කාරණා පිළිබඳවත් වැඩි දිනෙකගේ අවධානයක් යොමු වී තිබෙන කාලයක බදුදීන්ගෙන් පැය 5ක් රවිගෙන් පැය 4ක් CID ප්‍රශ්න කරයි. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි පැය 5ක් කාලයක් බදුදීන්ගෙන් ප්‍රශ්න කරන්නේ. පැය 4ක් කාලයක් රවිගෙන් ප්‍රශ්න කරන්නේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන්. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගෙන් පැය 5කට ආසන්න කාලයක් හා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් පැය 4කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ කියලා මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි යනවා අරුණ පුවත්පතට. දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් පැත්තකින් රිෂාඩ් බදුදීන් මහත්මයා ඇතුළු පිරිස සාක්ෂි ලබා දෙන්න එද්දී තවත් පිරිස් මගහරින බව තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. රනිල්, රුවන්, සාගල, රංජිත් ඇතුළු 7 දෙනෙක් පාස්කු කොමිසම මගහරිති. පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොසීසි නිකුත් කර තිබුණු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන ආදී පිරිස මේ පාස්කු කොමිසම මගහරන බව අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි යනවා අද පුවත්පතේ වාර්තා කරනවා හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සාක්ෂි ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් වෙන පුවත හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ සාක්ෂි විමසීමේදී පාස්කු ජනපති කොමිසමට නීතිය නියෝජනයක් ලබා දෙන ලෙස මෛත්‍රී රනිල් ඇතුළු 14කට නොතීසි හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි විමසීමේදී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව වෙත නීතිමය නියෝජනයක් ඉදිරිපත් කරනු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 14 දෙනෙකුට කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබේ කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. දැන් නිලන්ත ජයවර්ධන මහත්මයා සාක්ෂි ලබා දෙන වෙලාවේ රාජ්‍ය නියෝජනයක් අවශ්‍යයි කියන කාරණේ මේ කොමිසම කරුණු අනාවරණය කරන්නේ. හැබැයි මේ අය මේ කොමිසම මගහරන බවත් අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඔව් ඒ සඳහන් කළ කාරණා සියල්ලක්ම පහේ ඉංග්‍රීසි පුවත්පත්වලත් සඳහන් වෙලා තිබෙනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිශීර්ෂ පාඨය court orders to record statement in Vavuniya CID grill Badiuddin brings supporters to CID officers in an attempt to intimidate. මේ සඳහන් කරන්නේ පැය 5ක පමණ කාලයක් ප්‍රශ්න කළා කියන කාරණාව බදියුදීන්ගෙන්. ඒ වගේම තමයි අපි යනවා Daily News පුවත්පතේ ඒ පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. මෙන්න මේ විදිහට ඡායාරූපයක් සමගම former Minister Rishad Bajuddin yesterday arrived at the CID branch at Irattaperiyakulam police station to provide a statement on investigation into the Easter Sunday attacks. මේ Irattaperiyakulam police ස්ථානයේ අසලදී ගන්නා ලද ඡායාරූපයක් තමයි මේ විදිහට Daily News පුවත්පතේ පළ වෙලා තිබෙන්නේ. Daily Mirror පුවත්පතට අපි යනවා. Daily Mirror පුවත්පතෙත් සඳහන් වෙලා තිබෙනවා මේ පිළිබඳව මෙන්න මේ විදිහට Easter Sunday Commission notices issued to 14 VIPs. මේ ප්‍රධාන වශයෙන්ම 14 දෙනෙකුට නොතිස් නිකුත් කළා තිබුණා. නමුත් මින් බොහෝ දෙනෙක් මගහැරියායි කියන කාරණාව තමයි සඳහන්
කළා දිනුෂ ඔබ ඒ පිළිබඳව තමයි ඩේලි මිරර් පුවත්පතත් මේ පිළිබඳව වාර්තා කළා තිබෙනවා. ඊළඟට අපි යලිත් වතාවක් ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවා. ඩේලි නිවුස් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා Presidential Commission gives undertaking not to summon අනුර කුමාර ශානි. මේ අනුර කුමාර සහ ශානි අබේසේකර කියන පිරිස ඉල්ලීමක් සිදු කරලා තිබුණා. ඒ අනුව දේශපාලනික පලිගැනීම් ජනාධිපති කොමිසම හමුවේ මේ මැතිවරණයේ අවසන් වෙනතුරු ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා නොගන්නා බව තමයි ඩේලි නිවුස් පුවත්පතේ සඳහන් වෙලා තිබෙන්නේ. දිනවෙන පුවත්පතේ අපි අවධානය යොමු කරන්නේ අග්‍රාමාත්‍යවරයා කරන ප්‍රකාශය ප්‍රභාකරන් ඉල්ලූ වෙනම රාජ්‍ය කෙසේවත් ලබා දීමට සූදානම් නැහැ. LTT සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඉල්ලා සිටි වෙනම රාජ්‍ය ඡන්දයෙන් ඉල්ලා සිටි වෙනම රාජ්‍ය ඡන්දෙන් හෝ වෙනත් කිසිවකින් තම ආණ්ඩුව යටතේ ලබා දීමට සූදානම් නැතයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. යුද්ධයේදී වේලුපිල්ලේ ප්‍රභාකරන් අවි ආයුධ වලින් ඉල්ලා කළ සටන අද දෙමළ ජාතික සන්ධානය විසින් ඡන්දයෙන් කරන්න උත්සාහ කරන පෙන්වා දෙන මේ මහතා ප්‍රභාකරන් ඉල්ලා සිටි සටන තවමත් අතහැර නොමැති බවද අද දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් කටයුතු කරන බවද ප්‍රකාශ කරයි කියලා දිනමින පුවත්පත ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කරනවා. අග්‍රාමාත්‍යවරයන් කියා සිටින්නේ ප්‍රභාකරන් ඉල්ලූ රාජ්‍ය කිසිම ආකාරයකින් ලබා දීමට සූදානම් නැති බව. රාජිත චම්පික ෆොන්සේකා මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කරා. රාජිත සේනාරත්න චම්පික රණවක සරත් ෆොන්සේකා යන මහතුරුන් සම්බන්ධයෙන් මේ විජේදාස රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ඔවුන් උත්සාහ කරන ලද බව තමයි අද දිනමින පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් ඔබට දක්වමින්. අපි යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීපේ දැන් ජනාධිපතිතුමන් එක් අපේක්ෂකයින්ගේ ඡන්ද කටයුතු වලට සහයෝගය දීම සඳහා ලංකාව වටේම යනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණයට ඉදිරිපත් වන අයගේ ඒ අතර ලංකාදීපේ ඡායාරූපකෙන් තොරතුරු වාර්තා කරනවා පද දෙකක් සහිතව. අයියා බැස්සේ ජය ගන්නයි සටනකට මල්ලි සහාය වෙන්නේ සොහයුරු පෙමට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මහමැතිවරණට තරඟ කරන අපේක්ෂකයන්ට සහාය පළ කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සහභාගී විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මෙවර මහමැතිවරණයට මෙවර මහමැතිවරණයේ පොදු ජන පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් රිදීගම ප්‍රාදේශීය සභා පොළ භූමියේ පැවති ජනහමුවට සහභාගී වී සිටි අයුරු තමයි අද ලංකාදීපයේ ප්‍රධාන ඡායාරූපයෙන් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඩේලි මිරර් පුවත්පතේ අපේ අවධානය ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා අග්‍රාමාත්‍යතුමන් විසින් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක් PM confident of 2/3 majority at polls for SLPP says SLPP emerged as a strong party due to harassment and intimidation by the Yahapalana government. Prime Minister Mahinda Rajapaksa yesterday expressed confidence that the Sri Lankan Poti Jana Peramuna would be able to secure 2/3 majority at the upcoming general election. May පැමිණෙන මහමැතිවරණයේදී 3/2ක බලයක් ලබා ගන්නට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙනවා පොදු ජන පෙරමුණට කියන කාරණාව තමයි ඩේලි මිරර් පුවත්පතේ මේ විදිහට උපුටාගෙන තිබෙන්නේ. අග්‍රාමාත්‍යතුමන් විසින් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක්. සිලොන් ටුඩේ පුවත්පතටයි අපේ අවධානය යොමු කරන්නේ. සිලොන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මේ පාසල් වෑන් රථ ධාවනය කරන ඔබට බොහොම වැදගත් කාරණාවක්. අපි දන්නවා ඊයේ දවසේදී පාසල් ආරම්භ කළා 11 12 13 කියන ශ්‍රේණි සඳහා. ඉතින් පාසල් වෑන් රථත් මේ සමගම Tamanගේ වැඩ කටයුතු ආරම්භ කළා. නමුත් මෙන්න මේ විදිහේ සහනයක් ලබා දෙන්නට කියලා ජනාධිපතිතුමන් සඳහන් කළා තිබෙනවා. School vans affiliated to Transportation Association 6 months relief for lease payments. මේ ලීසින් පහසුකම් සඳහා මාස 6ක සහන කාලයක් තවත් ලබා දෙන්නට කියලා තමයි පාසල් වෑන් රථ සඳහා සඳහන් කළා තිබෙන ජනාධිපතිතුමන්. තවත් පුවත් අප සතුයි. අපිට කලින් ලබා ගන්නවා පුංචි විරාමයක්. අපි යනවා මව්බිම පුවත්පතට යළිත් ආයුබෝවන් සුබ දවසක් පත්තරතුරින්. අධිකරණයේ නොතීසි නිසා අනුර ශානි කොමිසමට කැඳවන්නේ නැහැ. දේශපාලන පළගැනීම් විමර්ශන කොමිසමේ සභාපතිවරණයා කරන ප්‍රකාශය අධිකරණයේ නොතීසි නිකුත් කර තිබෙනවා. මේ දෙදෙනා කැඳවන්න එපාය කියලා. කොහොම වෙතත් මැතිවරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. අල්ලපු බැසිල් උසාවි ගේන්නත් පෙර බන්ධනාගාර බසය ආවේ කොහොමද? දැන් මේ 2015 වර්ෂයේ FCID නිලධාරීන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට අරගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යන අතරවාරයේදී තමයි බන්ධනාගාර බස් රථය එන්නේ. ඒ කියන්නේ අධිකරණය ලබා දෙන තීන්දුව මොකක්ද කියන්න සමහර විට මේ වෙන විට දන්නවා ඇති. ඒ හින්දා වෙන්න ඕනේ බන්ධනාගාර බස් රථය එන්නේ. එහෙම නියෝග දුන්න අය අද කොමිසම හමුවට ගේන්න සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳවයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඔව් ඩේලි නිවුස් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක්. Police to take immediate action on child abuse cases. Child abusers will be given maximum punishment and laws will be
revised accordingly. Defence Secretary Major General retired Kamal Gunaratna said මේ දරුවන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් කිසිදු සමාවක් දෙන්නේ නැහැ. හැකි උපරිමයෙන් දඬුවම් ලබා දෙනවා කියන කාරණේ තමයි සඳහන් කරන්නේ කමල් ගුණරත්න මහතායි. සමගම අපි යනවා ඩේලි මිරර් පුවත්පතේ එක් උපුටා ගැනීමකට. අපි දන්නවා අපේ යුතුයකමක් වගකීමක් තිබෙනවා මේ මත්ද්‍රව්‍ය වලින් තොර රටක් වෙනුවෙන්. ඒ සඳහා අපි ඔබට සඳහන් කළ දුරකථන අංකයන් දෙකක් පිළිබඳව ඒ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා ඩේලි මිරර් පුවත්පතේ 1917 and 1997 hotline open කියලා. අපි අපේ යුතුයකම ඉටු කරමු කියලා තමයි ඔබට මතක් කරන්නට තිබෙන්නේ. මේ අන්තර්ජාල හොරු ගැනයි අපි කියන්නට සූදානම. ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය ජනපති කාර්යාලයට මුවාවී කෝටි ගණන් සල්ලි කරලා අන්තර්ජාල හොරු 5 දෙනා ත්‍රස්තයන්ටත් හවුල්ද සොයයි. විදේශගත ශ්‍රමිකයන්ට සහනදායී පොලියට රජයේ ණය ලබා දෙන බවට ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ මාධ්‍ය නිවේදනයක් අන්තර්ජාලයේ පළ කරමින් කෝටි ගණන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹදී ඊයේ සඳහන් කළ මාධ්‍ය හමුවේ වාහන දෙකක් ලැප්ටොප් එකක් හෝර ලයිසන් 61ක් බැංකු කාඩ් 14ක් ඒ අතර තිබී සොයාගෙන තිබෙනවා. වුන් සතුව තිබිලා අත්අඩංගුවට ගෙන තියෙනවා. අන්තර්ජාලයේ දැන්වීමක් පළකොට විදේශ ශ්‍රමිකයන්ගේ පවුල්වල ව්‍යාජ ණය ක්‍රමයක් ගිනුම් වලින් මුදල් ඇද්දේ ත්‍රස්ත සංවිධානයකට දීමටදයි සැක කියලා මව්බිම පුවත්පතත් ශීර්ෂයකින් තොරතුරු වාර්තා කර තිබෙනවා. The Island පුවත්පතට අවධානය. The Island පුවත්පතේ ප්‍රධාන පොත් ශීර්ෂ පාඨයේ EC reverse its decision to allow those under quarantine to vote on 31st July. මේ මහා මැතිවරණය සම්බන්ධයෙන් මේ පුවත මේ quarantine centers වල සිටින අයට ජූලි මාස 31 වෙනිදාට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නට අවස්ථාව ලබා දෙනවා කියලා මුලින් සඳහනක් කළත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා ඊයේ දිනේදී ඒ අවස්ථාව ඔවුන්ට ලබා දෙන්නට හැකියාවක් නොමැති බව. ඊළඟට The Island පුවත්පතේම ඡායාරූපයක් සමග පළ වෙලා තිබෙනවා දිනුෂ ඔබ කියු කාරණාව scammers who duped expatriate workers arrested. මේ පිටරටවල සිටින විදේශ ශ්‍රමිකයන්ට ණය සහන ලබා දෙනවා කියලා අන්තර්ජාලය හරහා කරන ලද මහා පරිමාණයේ ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සම්බන්ධව අපිට ඡායාරූපයක් සමග පළ වෙලා තිබෙනවා The Island පුවත්පතේ දකින්නට හැකියාව තිබෙනවා. ඔබ කියු කාරණේ මේ දිවෙන පුවත්පතත් වාර්තා කරනවා. නීති ප්‍රතිපාදන නැහැ නිරෝධායනය වන අයට 31 වෙනිදා ඡන්දය දීමට බෑ මැකෝ කියයි කියලා දිවෙන වාර්තා කරද්දී අපි යනවා අරුණ පුවත්පතට. දැන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වෙනවා. මේවා අවසන් වෙන්නේ කවද්ද? දෙවනදා මැදියමෙන් රැස්වීම අවසන් 3 වෙනිදාත් ගෙන්ගෙට යන්න ඉඩ. මැතිවරණ ප්‍රචාරක රැස්වීම පැවැත්වීමේ කාලය අගෝස්තු මාස 2 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අරුණෙහිම අපි යනවා මෙවර ඡන්දය නිරීක්ෂණයට විදේශ කණ්ඩායම් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සාමාන්‍ය විදේශ කණ්ඩායම් එනවා. මෙවර විදේශ නිරීක්ෂණ කණ්ඩායම් නැති බවයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. සිලොන් ටුඩේ පුවත්පතට අපි මීනකට අවධානය. සිලොන් ටුඩේ පුවත්පතේත් මැතිවරණ කොමසාරිස්තුමා කරන ලද ප්‍රකාශක උපුටා ගැනීමක් motorcycle gangs intimidating public culprits of face legal action. මේ ඔහු සඳහන් කරනවා මේ අපි දකිනවා පෙළපාලි යනවා මේ මෝටර් රථ හරහා එහෙමත් නැත්නම් මේ මෝටර්සයිකල් හරහා යන රථ පෙළපාලි සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා කියන කාරණාවයි මැතිවරණ කොමසාරිස්තුමා මේ සඳහන් කරන්නේ. අපි යනවා මව්බිමට. අඩුවෙන්ම බදු මුදල් ගන්න අගමැති මමයි සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශය සමග ජනබලවේගයේ නායකතුමා මේ මව්බිම පුවත්පතේ උපුටා දක්වා තිබෙන්නේ. ඒ වගේම මව්බිම වාර්තා කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් සල්ලි නාස්ති වන මේ මෝඩ ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරන රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශයක් උපුටා දක්වමින්. හොඳයි ඩේලි මිරර් පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ. ඩේලි මිරර් පුවත්පතේ මේ අපි දකිනවා මේ නවින් දිසානායක මහතා දිගින් දිගටම විවිධාකාරයේ ප්‍රකාශ සිදු කරනවා. ඉතින් ඊට පිළිතුරක් වශයෙන් තමයි මේ පිළිතුර ලබා දීලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. Party will decide on new leader at the right time. මේ නිවැරදි වෙලාවේදී අපි මේ අපේ UNPA නායකයා ඊළඟ නායකයා කවුද කියලා තීරණය කරනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. මොකද මේ නවින් දිසානායක මහතා සඳහන් කළා මටත් තිබෙනවා බලාපොරොත්තුවක් නායකයා වන්නට කියලා. ඊට පිළිතුරක් විදිහට තමයි මේ විදිහේ ප්‍රකාශයක් කරලා තිබෙන්නේ වික්‍රමසිංහ මහතා කියලායි ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන්නේ. COVID-19 වෛරසය බලපෑම පිළිබඳව අපි විනාඩකට අවධානය යොමු කරන්නේ. COVID-19 වෛරසය බලපෑම ලංකාවේ තත්ත්වය මේ ඊයේ රාත්‍රී 10 වන විට තත්ත්වය ආසාදිතයන් සංඛ්‍යාව 2505යි මරණ 11යි පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2121 දෙනෙක් සුවය ලබා තිබෙනවා. මේ 2805ක් ආසාදිතයන් අතරින් ලෝකෙන් වාර්තා වූ ප්‍රමාණයන් වෙත අවධානය යොමු කරනවා. අපි ආසාදිතයන් 1,64,287ක් ආසාදිතයන් ඉන්නවා. 1,64,287ක් මරණ 6,52,256යි පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,48,052ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ තමයි ලෝකයේ සහ ලංකාවේ තත්ත්වය කොහොමද වර්තමානයේ පවතින තත්ත්වය කියලා. අතර 11, 12, 13 ශ්‍රේණිවලට
සමස්ත සිසුන්ගෙන් 70% ප්‍රමාණයක් පාසල් ඇවිල්ලා තිනවා. ඊයේ පාසල් ආරම්භ කිරීමත් එක්ක මේ අද පුවත්පතේ තොරතුරු ඒ වගේම දහම් පාසල් ආරම්භය අදියර දෙකකින් 1 සිට 5 වෙනිදා දක්වා අගෝස්තු 23 වෙනිදාත් 6 සිට 13 වෙනිදා දක්වා අගෝස්තු 16 වෙනිදාත් ආරම්භ කරන්න සූදානම්. ඒ කියන්නේ මුලින් ආරම්භ වෙන්නේ 6 ඉඳලා 13 වෙනිකන් තමයි ඒ දහම් පාසල් ආරම්භ කරන ක්‍රමවේදය පිළිබඳවයි අද පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඩේලි මිරර් පුවත්පතට අපි අවධානය යොමු කරනවා. ඔව් ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා ඔබ ආර කිව් කාරණාව දහම් පාසල් විවෘත කිරීම සම්බන්ධව බොඩි සන්ඩේ ස්කූල්ස් to reopen next month ලබන මාසයේදී අදියර දෙකක් වශයෙන් දහම් පාසල් ආරම්භ කරනවා කියලා ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා. ඊළඟට අපි යනවා ඩේලි දි අයිලන්ඩ් පුවත්පතට. දි අයිලන්ඩ් පුවත්පතේ සඳහනක් තිබෙනවා මේ PCR පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් 200 inmates and 20 officers at Galle prison given PCR tests. මේ ගාල්ලේ බන්ධනාගාරයේදී 200 දෙනෙක් රැඳවියන් සහ ඔෆිසර්ස්ලා එහෙමත් නැත්නම් නිලධාරීන් 20 දෙනෙකුගේ PCR ටෙස්ට් සිදු කළ බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ දි අයිලන්ඩ් පුවත්පතේ. කොරෝනා ලෙඩ පැන ගිය පාපදියට උණදේ රහසක් මේ දිවයින පුවත්පත වාර්තා කරන්නේ IDH රෝහලෙන් රෝගියෙක් පැන ගියා. ඔහු පැන ගිහිල්ලා ලබා දුන්නු දේවල් වෙනස් තොරතුරු මං ගියේ මෙහෙට කියලා. හැබැයි නිවැරදි තොරතුරු CCTV දර්ශනත් එක්ක වාර්තා වුණා. ඒ යද්නකොට ඔහු පාපදිය කොරකම් කරලා ඒ පාපදිය පැදගෙන යනවා. මේ පාපදිය දැන් කොහෙද තියෙන්නේ, කවුද මේක ගත්තේ, මේක බාරගත්තේ කවුද කියන එක පිළිබඳව කිසිම තොරතුරක් නැහැ කියලා තමයි දිවයින තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි යනවා ලංකාදීපයේ පාසල් වෑන් රථ දැන් ඔන්න ඊයේ ඉඳලා ආයේ පාසල් වෑන් පටන් ගත්තා. මොකද පාසල් දීර්ඝ කාලයක් නිවාඩු දීලා තිබ්බා. ඒකට පාසල් වෑන් වලට ලැබෙන ආදායම නැහැ. පාසල් වෑන් රියවල ලීසින් ගෙවන්න තවත් සහන කාලයක්, තවත් මාස 6ක සහන කාලයක් මේ ජනාධිපතිතුමාගේ නියෝගයක් අපි මේ පිළිබඳව ඔබට කලින් තොරතුරු වාර්තා කළා. දැන් වැඩි දිනකගේ කතා බහට ලක් වෙච්ච කාරණාවක් වෙත අපි අවධානය යොමු කරනවා. මේ පුරාවිද්‍යා ස්ථානය පුරාත්මක වටිනාකමක යුතු ස්ථානය කුරුණෑගල පුරාවිද්‍යාස්ථානයට හානි කිරීම ගැන කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරන්නේ කුරුණෑගල පුරාවිද්‍යාස්ථානයට හානි කිරීම සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වුවත් මෙතෙක් ඊට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන නොමැති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරයි කියලා අද පුවත්පත් තොරතුරු වාර්තා කරද්දී අරුණ වාර්තා කරනවා. රාජ්‍ය සභා මණ්ඩපය ගැන නගරාධිපති ඇතුළු 20 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි කියලා අරුණ පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. හදන්න යන රුපියල් ලක්ෂ 90 ආයතන 4කින් අය කරගන්න යෝජනා දැන් මේක ආයත් හදන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා. ඒ යන වියදම ආයතන 4කින් අය කරගන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. අපි යනවා අරුණ පුවත්පතට. දැන් මීගම බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර පාලකතුමා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න විදිහක් නැහැ. ඒ අතර වාර්තා කරනවා සම්පායෝ ඇතුළු තිදෙනා දින 6ක් තිස්සේ කට්ටිපනිති වහම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයේ වරණතු නිකුත් කර තිබෙදී බීංගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ප්‍රධාන ජේලරුවන් වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න යන තිදෙනා දින 6ක් පුරා පොලිස් ඇසට වැලි ගසමින් සැඟව සිටී කියලා තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි යනවා කාටුන් බලන්න. අරුණ පුවත්පතේ හුරේරා කාටුනෙන් අපි ආරම්භ කරනවා. අපේක්ෂකයෝ වේදිකාවල අඬන්න පටන් අරගෙන බා. ඔව් අපි දැක්ක කීප දෙනෙක් අඬනවා මේ දවස්වල පරණ කරපු දේවල් හැමදේම මතක් කරලා මම මෙහෙම කරා කියලා. අන්දරේ සීනි කෑවෙත් ඔය ක්‍රමයටනේ සර්. අනේ බලපන් අපිට විච්ච දෙයක් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් තියලා අන්දරේ සීනි කාපු විදිය තමයි අරුණ පුවත්පතේ හුරේරා මතක් කරන්නේ. අපි යනවා දිනමින පුවත්පතේ වරකගේ සිටුවමට. සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා මගේ ආණ්ඩුවකින් ජනතාව අතට සල්ලි දීලා ආර්ථිකය නංවනවා කියලා. රවි කරුණානායක මහත්තයා පුට තට්ටුවක් දාලා කියනවා අතින් කාලා හරක් බලනවා කියන්නේ ඕකට තමයි යාළුවා කියලා වරකගේ සිටුවම. අපි යනවා දිවයින පුවත්පතේ ෆේක්බුක් කාටුනේට අපේ පඩිය රුපියල් 1500 දක්වා වැඩි කරනවා කියලා සජිත් කියන්නේ. රනිල්ගේ ගාන තාම කියලා නැද්ද කියලා තමයි අහන්නේ. මොකද අගමැතිතුමා කව 1000ක් කරන්න ඕන කොහොම හරි ඊට පස්සේ 1500ක් කරා සජිත් ප්‍රේමදාස මහත්මයා. දැන් බලමු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාන කීයක් කියයිද කියලා. අපි යනවා ලංකාදීපයේ ස්වාරිස් කාටුනේට. මේ ලංකාදීපයේ දාස හපුවලාන අඳුන කාටුනේ ස්වාරිස් කාටුනේ. ඒකේ මෙන්න මේ විදිහට දැන් එක එකන අඬනවා මැතිවරණ වේදිකාවට ඇවිල්ලා මේ අඬපු മന്ത്രിවරු හිටපු മന്ത്രിවරු කවුද කියන්න ඔබ දන්නවා. දැන් ස්වාරිස් කතා කරනවා ඊළඟ කියලා. ඒ කියන්නේ මේක අර අවුරුදු උත්සවවල ඇඬීමේ තරංගයක් වෙලා තියෙනවා කියලා තමයි අපිට මේ නොකියා කියන්නේ. එහෙනම් අපි සමු ගන්න තමයි මේ සූදානම. අපි ඔබට ආරාධනා කරනවා පාර්ලිමේන්තු ගේට් වැඩසටහන සමග එකතු වන්නට කියලා. අලුත් පාර්ලිමේන්තුවේ අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නට අපි සූදානම් පාර්ලිමේන්තු ගේට් සමග. එහෙමනම් අපි අදට ඔබෙන් සමු ගන්නවා. ආයිබෝවන් සුබ දවසක් තුලින්. ආයිබෝවන්.